නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝනකෝ බොහෝ කච්චායන හේතුකෝ පච්චයෝ යන කත්ත්‍යාපි කත්තියෙහි විවදන්ති බ්‍රාහ්මනාපි බ්‍රාහ්මණේහි විවදන්ති ගහපතිකාපි ගහපතකේහි විවදන්තිති ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්තුන් ප්‍රමුඛ මේ මොහොත ධර්ම ශ්‍රවණයට අවධානය යොමු කර සිටිනා වූ සදහැවර පින්තුනි අනුග්‍රහක බවතුන් අපට නිවනට උපනිශ්චය වන අප කැමති ධර්මදේශනයක් කරන්න කියන ආරාධනාව තමයි කරලා තිබෙන්නේ. ඒ අනුවයි අපි මේ අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයට ආදී දහම් පාඨයක් තෝරාගත්තේ. මේක කිසියම් එදාට අදාළ කරුණක් බොහෝ කොට තියෙන්නේ. නමුත් මිනිසාගේ මනස වශයෙන් ගත් කල එදාට වගේම අදටත් මේ පෙන්වන අයට වගේම අනිත් අයටත් අදාළ ගැඹුරු කරුණක් මේකේ තියෙනවා. ඒ නිසා මේ නිවනට උපනිශ්‍රය වෙනවා කියන එකේ තේරුම දුක නැතිවීමට උපනිශ්‍රය වෙනවා කියන එකනේ. දුක නැති වෙන්න ඉස්සෙල්ලා දැන් දුකටපත් වෙන හැටි හොයාගත්තාම මේකෙන් නම් දුකටපත් වෙන්නේ මේක නොකරපුවාම දුකින් නැත මිදෙන්න පුළුවන් කියලා මේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවානේ. යනු මේ කරුණ මොකක්ද කියලා අපි හොයලා බලන්න උත්සාහ කරමු. මහා කාත්‍යයන් ඉස්රායන් වහන්සේ වරණායෙහි කද්ද මදහ තීරෙහි වාසය කරනවා. අපට වැදගත් නැහැ නම් මොනවා හරි. ආරාම දණ්ඩ කියන බ්‍රාහ්මණයා මහා කාත්‍යයන් ඉස්රායන් වෙත ඇවිදින් උන සාමාන්‍යයෙන් ඔය පූජ්‍ය පක්ෂය හමු වෙනකොට ඒ කාලේ සිදුවෙන සිද්ධියක් ඔය පෙන්වන්නේ. ඒක තමයි අර ඓතිහාසික තොරතුරු කියන්නේ මූලාශ්‍ර කියලා කියන්නේ. දැන් මේකේ ආවා කියලා තිනවා වැන්දා කියලා හැම නැහැ. සතුටු වුණා. සතුටු වීමට අදාළ දේවල් කතා කරලා ඉවර වෙලා. ඒ අර සරල කතාවක් ඒක ආගිය තොරතුරු කතා කිරීම වගේ. අදාළ පසුව මාතෘකාවට යනවා. එකත් පසකුන්නා වූ ආරාම දණ්ඩ බ්‍රාහ්මණයා මහා කාත්‍යයන් ස්ත්‍රියන් වහන්සේට මෙහෙම කියනවා. ඒක තමයි මගේ මාතෘකා පාඩය. භවත් කාත්‍යයනි ශාස්ත්‍රියෝ ශාස්ත්‍රයන් සමග විවාද කරත් නම් විවාද කරනවා කියන්නේ ඔය නිකම්ම මේ පාසලක විවාදයක් කියන එකක් එහෙම නෙවෙයි ඔය පෙන්වන්නේ. බ්‍රාහ්මණයෝද බ්‍රාහ්මණයන් සමග විවාද කරත් නම්. එහෙම නැත්නම් ඔබට අදාළ වචනේ ගන්නකෝ. ගෘහපතියෝ ගෙවල් වල වාසය කරන අය සමග විවාද කරත් නම් ඊට හේතුප්‍රත්‍ය කවරේද? ඒකට ජීවත් වෙන්න ගියාම ජීවිතය අවුල් කරගන්නවා නම් ඒකට හේතු කවරේද කියලා මේ අහන්නේ. ඉතින් අදට අදාළ නැද්ද එතකොට? කාටද මේ සමාජයේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් පෘථග්ජන සමාජයට කාලයක් එක දිගට නෑ හොඳ වෙනවා නරක වෙනවා තරහ වෙනවා යාළු වෙනවා බැන ගන්නවා යාළු වෙනවා. මේ වාද විවාද කරගන්නවා කියන එකේ තේරුම අන්න එහෙම නිකන් අර එකට ඉන්න බැරුව ඔවුනොවුන් අතර ප්‍රශ්න ඇති කරගන්නවා කියන එක මේ. නැත්නම් මේ ජලය සම්බන්ධයෙන් හරි ආකාශයේ පවතින වස්තුවක් සම්බන්ධයෙන් හරි එකඟ වෙන්න බැරිකමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඉතින් මේ අහන්නේ දුකට හේතුව දුකටපත් වෙන ආකාරය. ඒකයි මම මේක තෝරාගත්තේ අපට අදාළ ආකාරයෙන් පැහැදිලි කරගන්න. ඔන්න ඊට පස්සේ හේතු පෙන්වනවා. මිනිස්සුන්ගේ ප්‍රතිත්වල පවතින හේතු කොහොවත් සමානයිනේ එකකට ගත්තාම. කාමරාග විනිවේස විනිබන්ධෝ
පලිගේද පරියුට්ටාන ජාසෝන හේතු කෝ බ්‍රාහ්මණ. අර ඉහතකී කාරණාටික වෙන්න කාරණාව ඔන්න කාච්චායනයන් පැහැදිලි කරනවා. ඉතුරු ටික අර මම ඉස්සෙල්ලා කියපු වාද වෙන කාරණේමයි ඒකයි වචනේ අයින් කරලා දැම්මේ. අර කාමරාග විනිබද්ද අනේ වචනේ දිගට තියෙන එකේ සිංහල තේරුම හොයාගන්නකො ඒක ලේසි වෙනවා. බ්‍රාහ්මණයේ කාමරාගයේහි වැද ගැනීමය. විශේෂයෙන් බැඳීමය. එහෙම නැත්නම් ආද භාෂාවෙන් කියනනම් ඒකට බැස ගැනීම එරිලා. ඒ වගේම ඒයින් මුසපත් වීම. මුසපත් වෙලා. එහෙම නැත්නම් එය විසින් ගිලගෙන අපිව ගිලගෙන යන මේ හේතු කොටගෙන ශාස්ත්‍රීය ක්‍රස්තියන් සමගද විවාද කරති. බ්‍රාහ්මණයා බ්‍රාහ්මණයන් සමග විවාහ කරති විවාද කරති. ගෘහපතියෝ ගෘහපතියන් සමග විවාද කරති. දැන් ඉතින් අපිට මේ සමාජයේ ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ සමූහයක් වශයෙන්නේ. හදනකොට නම් ජනපද හදනවා පාසල් වෙනම පාරවල් වෙනම හදලා ළඟ දැන් හදන ක්‍රමයට. නමුත් ඉස්සර ක්‍රමයට එහෙමත් නෙමෙයි. ඉතින් ගමක් හැදෙනවා ඒක. ඒකේ නිවෙස් ඈත තියෙනවා. වැඩියෙන් ගෙවල් හැදෙනොත් ළඟ හැදෙනවා. හැම ජනගහනය වැඩි වෙන්න මේ ඈත වාසය වෙනකොට පර්චස් 5 10 වාසය දක්වා ලංගන්න වෙලා තියෙනවා. නැත්නම් පර්චස් 20ක් 30කත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. රජයේ නිවාසවල පුංචි ගෙවල් හදන් ඉන්නවා නම්. මෙන්න මෙහෙම අපිට මේ සමූහ සත්වය වශයෙන් අදහස් වලින් විවිධාය වශයෙන් ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. එතකොට එහෙම ජීවත් වීමේදී ඕනෝන් අතර සාමයක් සමගයක් සමාදානයක් නැතුව අසමගියෙන් අසමාදානයෙන් දුකසේ වාසය කරනවා නම් සමස්තයක් වශයෙන් මේ විමසනු ලබන්නේ ඒ බඳු බ්‍රාහ්මණ හරි ශාස්ත්‍රීය හරි වෛශ්‍ය හරි ඕනේ එකක්. මේ සමගිය නැතුව යාමට මේ කම්පණයට හේතුව මොකක්ද කියලායි මේ අහන්නේ. තව ටිකක් එහාටත් එක අහනවා. කෝපන බවන්තේ හේතුකෝපච්චය එන සමනෝපි සමනෙහි විවදන්ති. එතන සමන කියන්නේ අපේ ශාසනයේ ස්වාමීන් වහන්සේලා කියන අර්ථයෙන්ම නෙමෙයි. එදා ශාසනයේ නෙමෙයි ඉන්දියානු සමාජයේ එහෙම ශ්‍රමණ භාවයට gedara අතහැර කෙස් වවාන හරි කෙස් තියාන හරි ඒකේ ద్వාරවල සිවුරු ඇඳගෙන ඇවිදින ස්වභාවයක්. සංචාරක ජීවිතයක් ගත කරන ගෘහස්තෙන් වෙන්වන ජීවිතයක්. ඒ ඔක්කොම සම්බන්ධයෙන් මේ අහන්නේ. ඔවුනුත් අර මේ විවාද කර හිටියයි කියලා කියනවානේ. අර ඒක විවාද කණ්ඩායම කෙනෙක් සම්බන්ධයෙන් අර වෙන්නේ මේ වැලිගොඩක අත්තක් ගහලා විවාදයට අභියෝග කරනවායි කියලා. ඒකට ඒ විවාදය අභියෝග කරලා පරාදය කරන එක ඒගොල්ලොන්ගේ ලොකුකමක් දක්ෂකමක්. තථාගතයන් වහන්සේ විවාද කළෙත් නැහැ, විවාදයට ගැලපෙන්නවා කියලා වදාරෙත් නැහැ සුඛී ධර්ම කාරණා. ඒ සම්බන්ධයෙන් විවාද කරන්න බෑ කියලා තියෙන්නේ. තේරුම් අරන් අනුගමනය කරන්න යනවා විවාදයකින් ලබන ජයග්‍රහණය නෙවෙයි එහි ප්‍රතිඵලය. අදටත් අපිට සමහර අය ආරාධනා කරනවා යම් සාකච්ඡා සඳහා. නමුත් ඒකේ මුඛ්‍ය බලාපොරොත්තුව සත්‍ය පැහැදිලි කිරීම නොවන විට මුඛ්‍ය බලාපොරොත්තුව අපිව විකුණා ගන්න හදන විට, කියන්නේ අපි මගින් ප්‍රචාරයක් ලබා ගන්න හදන විට, එතකොට මූලික අරමුණු වෙන්නේ නැහැ. මොකද අපිට මේ ලැබිලා තියෙන මාධ්‍ය වගේක් තිබෙනවා. මේවා මූලික අරමුණු ඕවා නෙවෙයි. ඊට වඩා යන්න විවේකත් නැහැ. ඒකේ අපිට මේ ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අදාළ කරුණ සමාජගත කරන්නට මේ මාධ්‍ය වන වෙන්නේ. පන්සලේ හිටියට බෑ. ගමට විතරයි එතකොට. නමුත් වර්තමාන දියුණුවත් එක්කලා අපට අපේ අනුග්‍රහක බවතුන් මූලිකාකත්වයේ දරන විට අපට ඕනෑ තරම් කාලයක් ප්‍රමාණයක් මේ ත්‍රිපිටකයේ අදාළ කරුණු පැහැදිලි කරමින් සමාජය දැනුවත් කරන්න පුළුවන්. ඒ දැනුවත් වෙන අය ඊට පස්සේ මේ කියන මේ ප්‍රශ්නෙට උත්තරේ තම තමන්ගේ ජීවිත තුළින් හොයාගෙන නිදහස් වෙන්නේ. අන්න මෙතන අපට පොදු අර්ථයක් තියෙනවා මේක මේ. දිට්ඨ
දෘෂ්ටිරාග විනිවේස විනිබන්ධන පලිගේද පරිවුට්ටානජ්ජෝ සායන හේතු. දික තනි වචනයකට හදලා තියෙනවා ඔක්කොම ටික එකට. කියවා ගන්නත් අමාරු. අන්න තියෙනවා. දෘෂ්ටි රාගයට වැද ගැනීම. කියන්නේ තමන් දරන මතය කියන තැනක හරිය කියන තැනක ඉඳලා කතා කරන්න පටන් ගන්න එක. විශේෂින් බැඳීමය. ඒ වගේ එහි එරී යාමය. සාමාන්‍යයෙන් මඩේ එරෙනවා වගේ පෙන්නත් තින්නේ. ඇත්තු මඩේ එරෙනුමෙන් සමහරු මතවල එරෙනවායි කියලානේ පෙන්නන්නේ. මැඩගැනුමය. ඒ වගේම ඒ බඳු දෙයක් සාමාන්‍යයෙන් තමන් ගිලගෙන තමන් ඇතුළට අරගන්නවා තමයි ගිල ගැනීම කියන වචනෙන් පැහැදිලි. ඒක තමන් බවට පත් වෙනවා. අපේ භාෂාවෙන් කියනවා නම් ශරීරය නෙවෙයි තමන් දරන මතය තමන් බවට පත් වෙනවට කියනවා ගිල ගැනීම කියලා. මේ හේතු කොටගෙන ශ්‍රවණයෝද ශ්‍රවණයන් හා විවාද කෙරෙත්. ඔන්න ලෝකේ අවුල ගැන කතා කරනවා. දැන් යම් තැනක වාසය කරන්න ගියාම නිවස තුළ හෝ ආයතනයක් තුළ හෝ යම් කර්තව්‍යයක් සම්බන්ධයෙන් හෝ පාරක් ඉදි කරන්න ගියාම ශ්‍රම දානයක් කරන්න ගියාම පිරිත් මණ්ඩපයක් ඉදි කරන්න ගියාම තව දේශපාලන වශයෙන් කතරේ ගහන්න ගියාම හෝ මේ අදහස ඔබට පේනවා නේද? ඔවුනොවුන් ස්වකීය මතය ඔප්පු කරන්න, ස්වකීය මතය හරි බව පෙන්වන්න, ස්වකීය මතය අනිත් අය මත පිළිගන්නන්නට වාද කරනවා, විවාද කරනවා. දැන් මෙතන තියෙනවා කලහ කිරීමකුත් තියෙනවා, වාද කිරීමකුත් තියෙනවා. මතක තබා ගන්න. එතකොට තම තමන් දරන ඒකට සඳහන් කරන්නේ කාමරාගයන්ට වැද ගැනීම කියලා පැහැදිලි කරලා තියෙනවා. වාද කරගන්නට. ඒ වගේම ශ්‍රමණ භූමියට පැවති අයට තමන් දරන මතය පිළිබඳව ඔප්පු කරන්නට යාම තුළ අනිත් අය මත පරාජය කරන්නට ඔවුන්ට වාද කරන්නට වෙලා තිබෙනවා කියලා. දැන් මේවට ලස්සන හේතු තියෙනවා. දැන් බුදු සමයේ විකාශනය වෙන ಭಾರತೀಯ සමාජය මෙබඳු විමුක්තිකාමී මත 62ක් දරූ අය හිටපු අය. විමුක්තිකාමී අය කියා ගන්නා ඔය බ්‍රහ්මජාල කියන වචනෙන් පේනවනේ දෙසටක් මිත්‍යසුතු කියලා කියන්නේ ඒකනේ. ඒ හැමකටම අයිති කොටස් හිටියා. ඔවුනුන් වාද කරගෙන ජයග්‍රහණය කරන්න යන පිරිස්ම හිටියා වෙනම පිරිසක්. පරාජය කිරීම අරමුණට ගත්තා. එතකොට මේවායේ පුද්ගල ක්‍රියාකාරීත්වය පිටපස්ස ඇතුළත තියෙන දේ නෙමෙයි මහා කාත්‍යන හිමියන් පැහැදිලි කරන්නේ. අදටත් ඒ විදිහට මෙන්න මේ පුද්ගල ක්‍රියාකාරීත්වය තුළ පවතිනා වූ ඇතුළත කොටස හොඳ නැති වෙනකොට සංවිධානයක් තුළ, පවුලක් තුළ, පක්ෂයක් තුළ සාමය සමගිය සමාදානයේ එකඟතාවයේ බිඳ වැටි ඔවුන් කැඩී වෙන් වී යනවා. මතක තබා ගන්න. මේක එදා අද කියලා නෑ, ඉස්සරහටත් මේ මිනිස්සුන්ගේ හිතවල පවතිනා වූ ක්ලේශ රෝගයේ ලෙඩක්. හරි. හැබැයි ඉතින් ඊළඟ වචනෙන් අහනවා යමෙක් කාමරාග විනිවේස විනිබන්ධන පලිගේද පරිඋත්ථාන අජ්ජවසායි ඉක්මවීද දිටිරාගයෙන් මිදුනේද එබඳු කිසිවෙක් ලෝකේ ඉන්නවද? ඒවා නැතුවත් ඉන්න පුළුවන් අය ඉන්නවද? අන්න එතකොට දීපු උත්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය පැහැදිලි වෙනවා. එහෙම වාද විවාද කරන්නේ නැති, දෘෂ්ටි වලින් මත් වෙලා නැති කෙනෙක් ඉන්නවා. කොහෙද ඉන්නේ? නැත්නම් ඔහු කවුද? ඊළඟ ප්‍රශ්නය. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා කවුද? බ්‍රාහ්මණයේ පෙරදිග දනව්වේ සවැත්නම් නුවරක් ඇත.
එහි ඒ අරිහත් සම්‍යක් සම්බුදු භාග්‍යතුන් වහන්සේ දැන් වැඩවසනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ වනහි කාමරාග විනිවේෂ විනිබන්ධන පරිගේදයන් දැවීම් පරිඋත්ථානයන් ඒවා ඉක්ම වූ කෙනෙක්. දුසිරාග බන්ධන ඒවා ඉක්ම වූ කෙනෙක්. අන්න දැන් අපිට අදාළ තැනට ප්‍රවිෂ්ඨ වෙන්න. බුදුන් කියන්නේ කවුද? මේ අනිකුත් සමාජයේ මිනිස්සු අතර වාද විවාද තිබියදී බුදුන් කියන්නේ රැස් වීදිච්ච කෙනෙක්ද? බුදුන් කියන්නේ කෙස් විතරක් හිසේ තිබුණ නැති කෙනෙක්ද? බුදුන් වහන්සේ කියන්නේ සිවුරු පරවාපු කෙනෙක්ද? මේ බුදුන් ලෝට හෙළි කළ උන්වහන්සේ තුළ වූ පරිවර්තනය සමාජයට බෙදා දීම සඳහා උන්වහන්සේලා මේ පරිවර්තනයක් ඇති කරන්න තිබිලා තියෙනවා. අර කියන විවාදත් නැහැ, අර කියන දෘෂ්ටි ජය ගන්න උත්සාහයකුත් නැහැ. මෙන්න මේ මිනිස් සමාජයක් සමග ජීවත් වීමේදී පෞද්ගලික මතිමතාන්තර බලවත් වෙන තරමට වැඩි වෙන තරමට ඔවුනොවුන් අතර ගැටුම් වාද විවාද. මේකන් හරියට ලංකාවේ තියෙන දේශපාලන පක්ෂ මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්දට කැඩි කැඩි යනවා වගේ. ඉවරයක් නැහැ. මට මතක හැටියට 7 8 පන්තිවල මම ඉගෙන ගත්තේ කොට ඇමීබාදු ඛණ්ඩනය කියලා. කැඩෙනවා ඉවරයක් නැහැ. දෙකට කොච්චර හරි කැඩෙනවා. මේ ගෘහස්ත ජීවිතය තුළ මව සහ පියා අතරත්, සහෝදර සහෝදරයන් අතරත්, ඥාතීන් අතරත්, අසල්වාසීන් අතරත්, සංවිධානයක තුලත් එහෙමයි බලන්න. කලහ විවාද ඇති වෙනවා නම්, අසමගිය අසමාදානය ඇති වෙනවා නම් මේකේ කය වචන නෙමෙයි මේක කරන්නේ. අපට වෙන්නේ කය වචනින් මේක කරනවා. මේ කය වචන මෙහෙවන බලවේගය මොකද්ද? අන්නේ බලවේගය පාලනය කරගන්න නේද මේ බුදු සමයෙන් උගන්ලා තියෙන්නේ. ඉතින් අපි මේ බලවේගය හඳුනා ගන්න නැතුව බලවේගය තියාගෙන වෙනත් ආගමක් හදාන පිටපැත්තෙන් වැඳුම් පිදුම් කරලා ඇදහුවට මේ ආර්ක හරියනවද? ඔන්න වර්තමානයේ මම ආවා. ආගමික බවක් තිබෙනවා. බුදු සමය තුලත් තියෙනවා, අනික ඒවාලත් තිබෙනවා. නැත්නම් ඒවා ඔක්කොම අසමගියට, අසමාදානයට, විවාදයට, කැඩී විඳී යාම් වලටම තව හේතු පාදනවා. එයි අදාළ මූලික තැනට අදාළ ශික්ෂණයටපත් වෙන්න තරම් මාර්ග ත්‍රිපිටකයේ තිබුණට අනුගාමී ප්‍රතිපදාවකට එන්න බැරි වෙලා තිබෙනවා. දැන් ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ කියනවා නේද? මේ රස්සාවක් හොයන ගෙල් දොරක් හදාගෙන මේ කණක් ඇහිලා ඉන්න කියලා කියනවා. ගැටුමක් දුකක් නැතුව ඉන්න හිතන් හිටිය කියලා කියනවා. හරියට කරදර එනවා කියලා කියනවා ඊට පස්සේ. දැන් ඔබට මේ තේරුම් ගන්න පුළුවනිද මේ කරදර එනවා කියන එක බාහිර ලෝකේ තියෙන දෙයක් වශයෙන්ද? එහෙම නැත්නම් මේ ඔබේ සිතට සම්බන්ධ දෙයක් වශයෙන්ද මේක ක්‍රියාත්මක වෙන්නේ? අර වචන වලින් පෙන්වන්නේ මොකද්ද? කාමරාගෙහි වැද ගැනීම, දෘෂ්ටි රාගෙහි බැස ගැනීම, බෙසෙසින් බැස ගැනීම. තමන් දරන අදහස පමණක් හරිය, තමන් දරන මතේ පමණක් හරිය, තමන්ගේ දේශපාලන දෘෂ්ටිය පමණක් හරිය, තමන්ගේ ආගමික අදහස පමණක් හරිය. මේව නේද ලෝක පුරාම තියෙන්නේ. එතකොට මේ මතයෙන් කොහොමද ප්‍රශ්නයක් හැදෙන්නේ? ඇයි මේක තියෙනව නේද ලස්සන වචනයක්? විශේෂින් බැඳීමය, එරියාමය, මැඩගැනුමය, ගිලගැනුමය. ඔන්න ඔය වචන වලින් කියන කාරණාව හොයාගන්න බලන්න. මේ යම්කිසි ආගමික දර්ශනයක් හෝ චින්තනයක් හෝ ආර්ථික දර්ශනයක් හෝ නැත්නම් යම් දෙයක් සම්බන්ධයෙන් වෙන්න ඕන සම්බන්ධයෙන් ගිල ගන්නවා කියන්නේ මොකද්ද? බැස ගන්නවා කියන්නේ මොකද්ද? මේ වචන ගොඩක් දෙන්නේ මොකටද? මමත්වෙන් ගැනීමට. මම බවට පත් කර ගැනීමට. අනෙහිමයි මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට නොදැනෙන්නට මේ පුද්ගලයා තුළ පවතිනා වූ පෞද්ගලිකත්වයේ ඉක්මවා යන තවත් වෙනත් මමත්වයක්.
දේශපාලන දර්ශන වලින්, ආගමික දර්ශන වලින්, ආර්ථික දර්ශන වලින් තවත් වෙනත් කටයුත්තක් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි. තමා දරන අදහස පමණක් ශ්‍රේෂ්ඨය, ජේෂ්ඨය, අනිත්ව වැරදි කියන මේවෙන් හැදෙනවා මම කියලා කෙනෙක්. ඒ මම කිසි විටකත් පඨවි ආපෝ තේජෝ වාදී වලට අයිති නැහැ. එතකොට මේ සමාජයේ මේ අර්බුද සියල්ල එහෙමනම් පුද්ගලයන් අතර පෙනුනට මත අතර ගැටුමක් තියෙන්නේ. මතක තබා ගන්න. මේ සමාජයේ සැනසෙල්ල ජීවත් වීම සඳහා මේ මඟ ගොහින් බැරි බව පේනවා. අන සමාජය අනුගමනය කරන්නේ මේක. සැනසෙල්ල ජීවත් වුණාට ඔවුන් කලහ මාර්ගයේම, විවාද මාර්ගයේම, ඔවුන්ට බැනාණ්ඩ ගසා ගන්නා මාර්ගයේම, පලි ගන්නා මාර්ගයෙන්ම, ගමෙන් බැහැර කරන මාර්ගයේම, ඔවුන් සතු දේවල් වෙනත් ආකාරයෙන් උදුරා ගැනීමේ මාර්ගයේම පාවිච්චි කරනවා. එතකොට ඒ බඳු සමාජයක සැප වැඩි වෙනවා කියලා හිතනවාද? එම සමාජයක අර බෙදෙන්න ඇමී බව සත්තු සංඛ්‍යාව වැඩි වෙනවා වගේ මත වැඩි වෙන්න මත අතර ගැටුම් වැඩි වෙනවා. ඔය 77ට පෙර මැතිවරණ අතුරු මැතිවරණවලදී මේ ආසනයක් සඳහා 2-3 තරඟ කළේ ආසනය තුල විතරයි තියෙන්නේ. නමුත් මේ ඊට පස්සේ සමානුපාතික ක්‍රමයක් ඇදින් ආසනය වෙනට දිස්ත්‍රික්කයට කණ්ඩායම් ගාපුවාම ඊට පස්සේ අර ඔබට මතක නම් ඒ 77ට පෙර සහ ඊට පස්සේ කාලේ වාද විවාද ගහමරා ගැනීම, කපා කොටා ගැනීම වැඩි වුණා ආරුණාම අඩු වුණේ නැහැ. එතකොට අර යම් මතිමතාන්තර ඉදිරිපත් වීම කියලා කියන්නේ වඳුරන් අතර දැලිපිහියක් හම්බ වෙන එක. දැලිපිහිය කියන එක සියුම් ආයුධයක්. ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් කපා ගන්න පුළුවන්. දැන් අපි ඔක පාවිච්චි කරන්න දන්නවා. ඒක දැනක්වත් කපා ගන්න නැත්නම් ඉස්සරවල් බාන්න දන්නවා අපි. නමුත් මේකේ කැපුම අහුනොත් වඳුරෙකුට කපාගෙන ලේන හැටි බලයි. ඒ නිසා මේ හඳුන්වා දෙන හැම ක්‍රමයක්ම මේ මිනිස් මනස පිළිබඳව විමසිල්ලෙන් හොයලා බලලා, ඔවුන්ගේ මනස ක්‍රියාත්මක කරන ආකාරය හොයලා බලලා ඒවා අඩු වෙන්නයි හදලා දෙන්න ඕනේ. නමුත් හදන හැම ක්‍රමයක්ම ගත්තාම එකට වඩා එකක් ඉඟුරු දීලා මිරිස් ගත්ත පැත්තට තමයි මට පේන්නේ යනවා. හැමදාමත් එහෙමයි. වඩා හොඳ ඒවා හදන්න යනවා නරක වෙනවා. අඩු ආණ්ඩු ව්‍යවස්ථා හදන්න යනවා ගේන්න බැරුව යනවා. නැත්නම් ඊට වඩා අවුලක් ඒක. අපි මේ පැත්තට යන්නේ නැතුව මේ පෞද්ගලිකව මේ මොකද්ද මේක තුළ වෙන්නේ කියන එක තේරුම් ගන්න බලන්න. අනේතකොට මේකෙන් ගැඹුරින් පෙන්වනු ලබනවා යම් අදහසක්, කැමැත්තක් තිබීම තුළ ඒ කැමැත්ත අනිත් අය පිළිගත යුතුය. ඒ අදහසට අනිත් අය යටත් විය යුතුය. කියලා ඒක අනිත් අය මත පටවන්නට. සැමියා බිරිඳ මත, සැමියා දරුවන් මත, ගම්වාසීන් මත, එහෙම නැත්නම් සංවිධායකයා මේ විදිහට බලෙන් පටවන්න හදනවා. ඔවුනුත් එබඳු මතධාරීන් වුණාම හිම ලේසියකින් පිළිගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ විනිබන්ධනය, මේ බැස ගැනීම, ලස්සන වචන ටිකක් තියෙන්නේ, එරී යාම, මැඩ ගැනීම, ගිල ගැනීම නේද මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. මේවා තියාගෙන ඊට පස්සේ ඔබට පුළුවන් ද කැම්බීම් ඇඳුම් පැළඳුම් තිබුණයි කියලා සුවසේ ඉන්න? අන්න ඒක තමයි බුදුන් වහන්සේක සොයා ගැනීම. උපන් මිනිසාට තමන් දරන මත ඔප්පු කරන්න යාම හෝ ජයග්‍රහණය කරන්න යාම තුළ මතේ මම බවට පත්වීම තමයි අර ගිල ගන්නවා කියන්නේ. බැස ගන්නවා. ඒවා එරිලා යනවා. ඊට එහාට පරම සත්‍යයක් හොයන්න බැරි වෙනවා. අල්ලාහ් විවාද. මේ ජීවිතේ
අපට හැමෝටම කයක් ලැබිලා ජීවත් වෙන්න අවශ්‍ය ඇඳුම් පැළඳුම් කෑම්බීම් ලබාගෙන ජීවත් වෙන්න වරමක් දීලා තියෙනවා. ඇඳුම් පැළඳුම් අඳින එකද කෑමීම හොයාගන්න එකද නිදා ගන්න එකද ජීවිතය කියලා ඊට පස්සේ බලන්න වෙනවා. ඒවා ඉතින් ආගම් ભેදකින් තොරව හැමෝම කරනවානේ. නමුත් තථාගතයන් වහන්සේ වදාළන මහණෙනි මම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැති උතනත් මාර්ගයක් දේශනා කරමි. කා සඳහාද? ජීවත් වෙන මිනිසුන් සඳහා. මේ පැහැදිලි කරන්නේ එතකොට කුමක්ද? මිනිසාගේ අදුර්ශදර්ශී භාවය තුළ මිනිසා දුකටපත් වෙන බව. අන්න තථාගතයන් වහන්සේගේ දුර්දර්ශී භාවය තුළ මේ ජීවිතේම මේ කලහ විවාද මේ විනිබන්ධන මේ බැස ගැනීම නිසා හටගන්නා වූ වද වේදනාවන් වලින් නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන් බව. ඔබ තථාගත ධර්මයේ කියලා මොකක්ද හොයන්නේ? වෙනම භෝගහක් ගාවට වෙනම චෛත්‍යයක් ගාවට වෙනම පිළිමයක් ගාවට ගිහිලා වඳින එක කියලා ආගමික ජීවිතය කියලා ඔබ කල්පනා කරන්නේ. අන්න මේ ලෝභ දේශ මොහ සහිත සත්වයා පෘථග්ජනයා එවැනි නිදහස් වෙන්න දන්නේ නැහැ. ඒවා තියෙනවට තරමට හොඳයි ඒගොල්ලන්ට ප්‍රශ්න හදාගන්න. මේවා තියාගත්ත ආගමික ජීවිතයක් හදා ගන්නවා ඊට පස්සේ. විශේෂ දවසක් තෝරාගෙන අදාළ පූජනීය ස්ථාන වලට යන්න. අදාළ කාරණා. අන්න එහෙම අපේ ජීවිතය මම දකින්නේ අධ්‍යාත්මික වශයෙන් හිස් බවකටපත් වෙලා නැත්නම් කලහ ස්වභාවයකටපත් වෙලා බාහිර වශයෙන් අර අසුචි ගොඩක් සුදුරෙද්දකින් වහනවා වගේ බාහිර වශයෙන් ආගමික ලේබලයක් කැලවෙනවා. පංචශීලයේ සිට ගන්නවායි. නතර අභ්‍යන්තරන්තේ ගහනම් බාහිරම් පරිමජ්ජසී කියලානේ කියන්නේ. අභ්‍යන්තරේ ගහනයිලු අවුල් විසාගත කාරණාවලින් බාහිර විතරක් පිරිමදිනවයි කියලා බමුණෙකුට කිව්වයි කියලා තියෙනවා. කින්තේ ජටාහි දුම්මේන කින්තේ අජින සාටියා. ඔය ඔබගේ ඔය ජටාවෙන් සහ නැත්නම් ජිරවණු වඳින්නා වූ ඇඳුමෙන් ඇති වැඩේ මොකද්ද? ඔබ ඇතුළත කෙලස් වලින් කුණු වෙලා කියන එක. අන්න මේ ඔස්සේ කරන විමර්ශනය තමයි මිනිසුන් අතර සාමය සමගී සමාදානයේ බිඳ වැටීමට කාරණාව. ඔවුනොවුන් දරන මත අතර ගැටුම. නිසා මා දකින්නෙත් නැහැ මේ සමාජයේ පුද්ගලයෝ වැරදි කරනවායි කියලා. නීතියට එහෙම වෙනවනම් නීතියෙන් දඬුවම් දුන්නට මිනිසා මෙලොවට ඇවිදින් ජීවත් වෙන්න ගිහින් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය කරගන්නා වූ ලෝභය, ද්වේෂය, මෝහය, මෙවන් මුලා වීම, මුසලත් වීම, බැස ගැනීම ඔවුන්ගේ නිසි පාලනින් ඉවත් කරනු ලබනවා. ඔවුන්ට මේවා නැතුවම පාලනයක් තිබුණා සංගම. නමුත් අනතුරුව ඔවුන් පාලනය කරන්න වෙන කෙනෙක් එනවා ඇතුළට. පුද්ගලයෙක් නෙවෙයි මේ චිත්තාභ්‍යන්තරයේ බැසගෙන වැඩි දියුණු වෙන්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය. මෙහෙම මේ ඇතුළත පවතිනා වූ දුර්වලකමක් සමාජ සමග අවුල් හදා ඔබට සැනසීම නැති කර දෙන බව. ලබාගත් ජීවිතයේ අපේක්ෂිත ඉලක්ක වලට යන්න පමා කරන බව. සැප හොයන ජීවිතයේ දුක් ගෙනත් දෙන බව. විමර්ශනයකට අහු වෙන්නේ නැහැ තනියම. පෘථග්ජන පුද්ගලයෙකුට අහු වෙන්නේ නැහැ. අනිසා බුදුන් වහන්සේ පිළිබඳ පෙළදහමක් ඉදිරිපත් කරමින් මීට වඩා ගැඹුරින් බලන්න කියලා පෙන්නනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ උඩින් පල්ලෙන් බලනවා කියලා. අනිවාර්යයෙන් මේකට විසඳුම් වශයෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න හරි නීති රාම වෙනස් කරන්න හරි ඇඳුම් පැළඳුම් වෙනස් කරන්න හරි එහෙම බාහිර වශයෙන් ප්‍රතිසංස්කරණ පැලැස්තර ගණේ ප්‍රතිසංස්කරණ අදත් ඉදිරියටත් කෙරුණා කෙරමින් පවතීවි. මේ තථාගත බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙක් මේ සමාජයේ පැලැස්තරවාදියෙක් නෙමෙයි. රෝගේ හොයා රෝග නිදානය හොයා රෝගේ නිදානයට බෙහෙත් කරන්නේ. රෝග නිදාන බෙහෙත් කිරීමෙන් රෝගය සුව වේ. රෝගේ වශයෙන් දකින්නේ රෝග ලක්ෂණ, නමුත් ඒක ඇතුලේ තමයි ලෙඩේ තියෙන්නේ. අන්න මේ කාරණාව තමයි තථාගතයන් වහන්සේ ඔය දුක හේතුව කියලා පෙන්වන්නේ අවුලට කාරණා, දුකට කාරණාව.
නැති වූ තැන මාර්ගය කියලා පෙන්නන්නේ තථාගතයන් වහන්සේගේ අභිනව මාර්ග යෝජනාවලිය. නමුත් අපි එහෙම එක ජීවිතය තුළ තිබෙන දෙයක් වශයෙන් දකින්නේ නැහැ. දුක හේතුවත් ජීවිතය තුළ දෙන දෙයක් වශයෙන් දකින්නේ නැහැ, ලෝකේ තමයි දකින්නේ. එනිසා අපි යම්කිසි අවසානයකට පීඩාවට දුකටපත් වුනහම ඒකට අදාළ සාධකයේ විවේචනය කරන එක දොස් කියන එක නෙවෙයිද මේ රටේ කරන්නේ බලන්න. අවුව වැරදි, වැස්ස වැරදි, වහින් නැති එකත් වැරදි, පායන එකත් වැරදි, අස්සෙන් අඩු වෙන එකත් වැරදි, බඩු මිල පහළ යන එකත් වැරදි, ඉහළ යන එකත් වැරදි. මෙසේ මෙකී සහ නොකී කාරණා ගත්තාම හැම එකක්ම අපිව වෙහෙසට පත් කරනවා කියලා අපි ඒ සමාජ සාධකයන්ට දොස් කියන එක නේද කරන්නේ. නමුත් ජනරංජනය කරන පාලකින්ට ජනතාවට රිදවන්න අයිතියකුත් නැහැ ඕනකට වඩා. ඔවුන්ට රිදෙන්නේ නැති ආකාරයෙන් දූරදර්ශනයේ තීරණ ගන්නව ඇරුණාම. ඔවුන් තවදුරටත් කවලින් ලිවට වට්ටන එක නෙවෙයිනේ. නමුත් ඒක නීති රාමුවක් තුළ පෞද්ගලික ක්‍රියාවලියක්. මේ තථාගතයන් වහන්සේ වදාරන දේ මහා කච්චන හිමියන් වදාරන දේ තමන්ගේ ක්‍රියාවලියක්. දැන් අන්න හරි. බැස ගැනීමෙන්, මැඩ ගැනීමෙන්, ගිල ගැනීමෙන් අමාරු වැටෙන එක වෙනුවට මේ බැස ගැනීම, ගිල ගැනීම, මැඩ ගැනීමෙන් නිදහස් වෙන්නට මොකද කරන්න වෙන්නේ? නෞකසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන්, උගතෙක්, බුද්ධිමතෙක්, ධනවතෙක් වශයෙන් මම මෙහෙම කෙනෙක් වශයෙන් හිතලා නම් බෑ. ඒක තමයි ආත්ම චින්තනය, ආත්ම දෘෂ්ටි. අපි ඒ මට්ටමින් තමයි මේවට පිළියම් හොයලා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ මේක ඒ මොහොතේ උපදින හැඟීම් මට්ටමින් පැහැදිලි කරමින් උත්සන්න වී යන මාවත එකක් සහ ශේවී යන මාවත තව එකක් වශයෙන් හඳුන්වනවා. උන්වහන්සේ තාරුණ්‍යයේදී අවුරුදු 35 දක්වා උත්සන්න වී මාවත 25 දක්වා 29 දක්වා යන්නේ නැති. අනතුරුව උන්වහන්සේ ශේවී මාවතේ ගිහින් තියෙනවා. ඒ ශේවී මාවතේ ගිහින් ලබාගත් ප්‍රතිඵලය තමයි ඔය අවබෝධයට පත්වීම බුද්ධත්වයේ කියලා කියන්නේ. ඇයි මේ මිනිසාගේ හිත හදලා මිනිසා හදන්න වදාළ දහකම් එක කියලා හිතන්නේ නැතුව ඔය බාහිර වැඳුම් පිදුම් පස්සේ ගිහින් විශ්වාස පස්සේ ගිහින් යමක් ලැබෙයි කියලා හිතන්නේ? ඇයි ඔය ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බාණං කියන පද ඉගෙන ගත්තේ නැද්ද? ලෝභයේ දේශේ මොහේ නැති වෙනත කොහේ හරි ගියාට බාහිර වශයෙන් වැඳුම් පිදුම් කෙරුවාට යෝච ලෝභං පහන්තාන ලෝභනෙයේ නොලුබ්බති. යම් කිසි පුද්ගලයෙක් ලෝභය අතහැරන ලෝභ වෙන තැන ලෝභ නොවෙන්න පුළුවන් නම් ලෝභ පහියති තම්හා උදු බින්දුව පොක් කරා. ඔහුගේ ලෝභය ප්‍රහීන වෙලා යනවා වතුරට කොලෙන් වැටෙන වතුර බින්දුව වැටෙනවා වගේ අගට. නෙළුම් පතකට වැටෙනා වූ ජල බින්දුවක් ඉවත යනවා වේ කියන එක. අර මේ ලබාගත් ජීවිතය තුළ ඔබව අසහනයට පීඩාවට පත් කරන්නා වූ කාරණා ඔබෙන් ඉවත් කිරීම නේද මේ බුදු සමයෙන් උගන්වන්න හදන්නේ. මිනිසා තුළ තියෙන මිනිසත්කම වැසී යන්නා වූ දුෂ්ට බලවේග ටික විනාශ කර දමා මිනිසත්කම ඉස්මතු කිරීමට ජීවිතය තුළ ඉඩ දෙන එක නේද මේ කරන්නේ. ඔබ ඒ ගැන හිතන්නේ නැතුව ජීවනෝපාය මූලිකත්වයට අරගෙන ඒක තුළින් සිදුවෙන මානසික හානිය පරිහානිය තේරුම් ගත්තේ නැතුව ඉබාගාතේ දිව හැරුණාතේ නැත්නම් කකුල් දෙක හැරුණාතේ ගිහින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. මොනවා හෝ වෘත්තියක් තෝරාගෙන. එතකොට එහි පවතිනා වූ ගැටුම්කාරී ස්වභාවය, නොගැලපෙන ස්වභාවය, වංචාකාරී ස්වභාවය නිසා ඔබ ආයෙත් චිත්තාභ්‍යන්තරයෙන් ලෝභ දේශ මොහෙන් බලවත් වෙනවා. ඉතින් එහෙම මේ මාර්ග තෝරාගත්ත අයට වැඩි කල නොයවාම ඒවා දාලා යන්නත් වෙනවා. ඒ අර විවාදේ කලහය දුරදිග යාම තුළ. එවෙන් බුදු සමය කියලා කියන්නේ ජීවිතය තමන්ගේ පමණක් නොව අනුන්ගේ ගැටුම් වලින් අවමව ගෙනියන්න පුළුවන් ක්‍රමයක් සකස් කරලා දෙන එකකටම 100%ක් නැති කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ නොගැටෙන්නෙක් වුණාට උන්වහන්සේට චෝදනා පත්‍රය ලෝකේ තියෙනවා. උන්වහන්සේ බාරගත්තේ නැති වුණාට. එතකොට නික්ලේශී උත්තමයන් වහන්සේලා නොගැටෙන අය වුණාට ඔවුන්ගෙත් වැරදි පේනවා.
අන් අය ගැන කවරි කතාද? නිසා මේ ලෝකේ ජීවත් වෙන්න ඕන නම් තථාගතයන් වහන්සේ වෙනත් දර්ශනයක් ලබා දෙනවා. මේ ලෝකෙට ගැලපෙන එකක් ඒක. ලෝකේ ජීවත් වෙන්න ඕන විදිය. දැන් නැවක් බෝට්ටුවක් ගන්නකො. ඒක ගලක් වගේ තිබ්බොත් මොකද වෙන්නේ? යන්න බැරුව යනවා. ඒක හදලා තියෙන්නේ අර රැලි වලට උඩ පහළ ගිහින් ඔරොත්තු දෙන විදිහට. එතකොට අර පීඩනේ දැනෙන්නේ නැහැ. ඒකට ඔරොත්තු දෙන විදිහට සකස් වෙලා ඉස්සෙනවා පාත් වෙනවා. අනිවාර්ය මේ අටලෝ දහමේ පීඩණයට ඔරොත්තු දෙන විදිහට ජීවත් වෙන්න නේද මේ උගන්ලා තියෙන්නේ. මම දවසක් කිව්වා මෙහෙම දෙයක්. ට්‍රැක්ටරේ සහ වෙනත් සුඛෝපභෝගී වාහනයක් අරගෙන ජපන් හරි මොනවා හරි මේ දෙකේ වෙනස කෝකත් ඉන්ජින් එක කෝකත් රෝද. නමුත් අර ට්‍රැක්ටරයක් උඩ ගොඩ වෙලා යන්න ගියොත් එහෙම වලවල් වැටෙන ගානේ පස්සරි දෙනවා නැත්තම් වේදනාව විඳින්න වෙනවා. මන්දයත් ඒකේ කම්පණේ උරා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් සුවපහසු වාහන ලැබෙනවා ඔය ෂොක් ඇබ්සෝබර් යදූ කියලා. ඒත් වලවල් වලට වැටෙනවා. නමුත් වලවල් වලට වැටුනහම මේ පීඩනේ නැත්තම් කම්පණේ ඒව උරා ගන්නව ඇරුනහම ඇතුලේ ඉන්න අයට ලැබෙන්නේ නැහැ. ඔවුන් සෝසේ යනවා. මෙන්න මේ වගේ මේ බාහිර ලෝකේ පවතිනා වූ කම්පනයන් ටික කම්පණයට කාරණා නිසා කම්පණයට නොවි ජීවිතය ගැන නේද මේ උගන්වන්නේ. මට පෙනෙන ආගමික ජීවිතේ වැඳුම් පිදුම් ආදී කොට ඇති කාරණා ප්‍රතික්ෂේප කරලා නෙවෙයි. නමුත් මේක නොදෙන මේ වැඳුම් පිදුම් ආදී කාරණා වලට ගිපමණින් මේ ට්‍රැක්ටරයක් වෙනවා ඔබේ ජීවිතේ. ජපන් වාහනයක් වෙන්නේ නැහැ. කම්පණය වෙනවා. එතකොට කම්පණයට උරොත් දෙන්න බැරුව දරා ගන්න බැරුව යනවා. ඉතින් හරිනේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්සන කම්පති. බුදුන් එහෙම හිටියේ කොහොමද? බුදුන් හෝ ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයෝ. ඒ පාර නේද මේ සූත්‍රවල පේනලා තියෙන්නේ. ඒ පාර නේද අපි තේරුම් ගන්න ඕන. ඒක නේද මේ පෙන්වන උත්තරේ. එහෙම අය ඉන්නවද? මේ ලෝකෙ මෙහෙම වාද විවාද කරගන්න අය ඕන තරම් ඉන්නවා. ඒ වාද විවාද කරගන්න මිනිස්සු අතරේම වාද විවාද කරගන්න නැති ඒවත් එක්කලා බැස ගන්න නැති අයත් ඉන්නවද? ඉන්නවා. ඒ මොනවා නිසාද? එහෙනම් මෙන්න මේ කාමරාගයට වැද ගැනීම, එහි එරී යාම, මැඩ ගැනීම, ගිල ගැනීමෙන් වළකින්න වෙනවා. එනිසා මම දකින්නේ මේක පුදුම මනෝවිද්‍යාත්මක විග්‍රහයක්. පුදුම මනෝවිද්‍යාවක්. ඒක කිසිවක් බාහිරේ නැහැ. සිත ඇතුළේමයි තියෙන්නේ. නමුත් මේ පොත්වලින් අපට පෙළ දහම හොයාගත්ත හැකි. අනේ පෙළ දහමේදී විග්‍රහ කරන්නේ අවුරුදු 60ක් 70ක් 80ක ජීවිතේ නෙවෙයි. එහෙම විග්‍රහ කරලා තමයි ඔය වාද විවාද කර ඉන්නේ පොත්වල වශයෙන්. උන්වහන්සේ විස්තර කරන්නේ එහෙම නෙවෙයි ඒක. ඒ මොහොතේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල සිදුවීමක් ඒ මොහොතේ සිදුවෙන සිද්ධියක් වශයෙන්. ඒ සිද්ධියට ඔබට ඇස කන නාසය භාවිතා වෙනවා. පේන්නත් පුළුවන් නැතත් ඒක භාවිතා වෙනවා සිතිනුත්. වස්ත්‍ර නැතුවත්. මෙන්න මේ සිද්ධිය තුල මේ බැස ගැනීම එරී යාම කියන කාරණාව පත්වන එක පෘථග්ජන භාවයයි. ඒන් ඉවත් වෙන්න නේද මේ තියෙන්නේ? පෙරම් පුරන්න හරි ප්‍රාර්ථනා කරන්න හරිද තියෙන්නේ? මේ මතමතාන්තර කලා විවාද වල බැස ගනිමින් සිටමින් ප්‍රාර්ථනා කර ඉන්නවා කවදා හරි දවසක ලැබෙන්නයි කියලා. මමත් දුටුවා මෑතදිත් ඔය එක මේ අපි ඔබේර ගන්න වෙනම ගැලවුම් කාරුවෙක් නායකයෙක් එහෙම තරු හීනමව නාය ඉන්නවයි කියලා. මට මතක් වෙන කතාවක් තියෙනවා. මේ එක නගරයක දැන්වීමක් කරවලා තිබුණලු. මේ නගරයට බුදුවරයෙක් එනවා. දැකබලා ගන්න සූදානම් වෙලා ඉන්න කියලා. මිනිස්සු ඉතින් මං හිතන්නේ ඒගොල්ලොන්ගේ දෘෂ්ටි කෝණයෙන්
කෑම්බීම් ලෑස්ති කරන් හරි වැඳුම් පිඳුම් ලෑස්ති කරන්න හරි එහෙම නැත්නම් ඇඳුමක් බලාපොරොත්තුෙන් හරි ඇඳුමකින් විශිෂ්ට පුද්ගලයෙක් වඩිනතුරු බලන් ඉන්නවා. නෑ. රෑ වෙනකල් බලන් හිටියා නෑ. ආවේ නෑ. හැබැයි මේ යාචක වෙස් ඇඳගත්ත මිනිස්සෙක් හිටියලු බස් නැවතුම් පළක් වගේ එක බස් මේ හට් එකක අම්බලමක් වගේ එකක්. සද්දයක් බද්දයක් නැතුව. ඒ ගැන අවධානය යොමුනේ නෑ කාගේවත්. පසුදා ගහලා තිබුණලු. ඇයි බුදුවරයා ඇවිදින් හිටියා මොකද දැක්කේ නැද්ද කියලා. ඔය මොකද ඔය කියන්නේ? ඔබට හිතන විදිහට බලන්න ඔබ හදන්නේ. එනිසා මේ බුදුන් සම්බන්ධයෙන්, ධර්මයේ සම්බන්ධයෙන්, නිවන් සම්බන්ධයෙන් ඔබට හිතන විදිහ බලන්න නැතුව සූත්‍ර දේශනාවල උගන්වපු ආකාරයෙන් බලන්න. පුද්ගලෙක් වශයෙන් බලන්න නැතුව පුද්ගලයා බෙදලා පුංචියට අරන් ඇවිදින් බලන්න. එතකොට ඔබට තේරෙනවා මේ දුක් ඇති කරන්නේ කය හෝ වචනය හෝ නොව සිත හෝ නොව ඒවා තුළ සිත තුළ හට ගන්නා වූ අකුසල චෛතසික කියලා. ඒවා උත්සන්න වෙන තරමට ජීවිතය දුක් සහගතයි. ඒවා භාවිතා වෙන තරමට තතෝ නම් දුක්ඛමන් වේති චක්කං හතෝ පදං. මනසාචේ පදුට්ඨේන. එනනම් මේ ජීවත් වෙලා ඉවර වෙලා මේව හදන එකේ තේරුමකුත් නැහැ. එතකොට ජීවිතේ නේද මේව හදාන ජීවත් වෙන්න ඕනේ. ජීවිතේ විඳින්න නේද බුදු සමය දීලා තියෙන්නේ. උන්වහන්සේලා 26න් 29න් ගින් 35 වෙනකොට නැත්තම් තාරුණ්‍යපත් උනා. ඉන් එහාට ජීවිතේ මේ ලෝකයේ තුල මේ කියන එකක්වත් නැතුව සැනසෙල්ල ජීවත් වෙනවා. අපි පවතින සමය තුළ මෙලත් මොන හරි ආගමික කියලා කටයුතු එකක් කරගෙන මේ ලෝභ දේශ මොහ බලවත් කරගෙන ජීවිත අවසානයේ සිල් රකින්න වනහඬ භාවනා කරන්න යන බුද්ධ ආගමක හිර වෙලා ඉන්නවා. එබැවින් මේ චිත්තාභ්‍යන්තරදී මතුවෙනා උත්සන්න වෙන හැඟීම් තමන් විසින් පෝෂණය කරන දුෂ්ට බලවේග. මේවා ඔබට පහර දෙන්නේ. බාහිර සාධක පාදක කරන මේවයි ඔබට පහර දීලා ඔබ දැවෙන්නේ තැවෙන්නේ. ඒ විවාද මූලය ගත්තොත් එහෙම අපිට මෙතනින් කොහොම ආවත් මේකට එන්න වෙනවා මේ තථාගතයන් වහන්සේ වදාළ වචනකට. මේ අවුල් හදලා දෙන්නේ ඔබගේ මඤ්ඤමානය. මේ අවුල හදලා දෙන්නේ ඔබගේ උපාදීයමානය. මේ අවුල හදලා දෙන්නේ ඔබගේ බාර ගැනීම. මේ අවුල හදලා දෙන්නේ ඔබ විසින් මමත්වයෙන් බාර අරගෙන ඇලීම ගැටීම ඇති කර ගැනීම. මම දකින්නේ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස වෙනස් කිරීමක් නෙවෙයි. චින්තනය වෙනස් කිරීමක්. විකෘති කරගත්ත චින්තනය ප්‍රකෘති කර ගැනීමක්. 아무තු එකකුත් නෙවෙයි. ස්වභාවයෙන්ම මෙලොවට එනකොට ප්‍රකෘති චින්තනයක් තිබුණා කියලා මම හිතන්නේ. ඒ නිසා ලාභය හෝ අලාභය හෝ සැප හෝ දුක හෝ කුලය හෝ ජාතිය හෝ ආගම මේවා ප්‍රශ්නයක් වුණේ නැහැ කුඩා දරුවන්ට. වාද කරන්න බැසගත් දේවල් වලට පත් උනේ නැහැ බොහොම නම්මැසීලී. වම් පැත්ත බලලා දකුණු පැත්ත බලනකොට වම් පැත්ත අමතක නැහැ. අමතකයි. දකුණු පැත්ත බලලා වම් පැත්ත බලනකොට ඒ පැත්ත අමතකයි. ඒ මොහොතේ සිදුවෙන සිදුවීම් සමග හැඟීම් වශයෙන් මෙයා මේ හැකියාව සිතට තියෙනවා. හැඟීම් වශයෙන් හටගෙන මෙයා මේ හැකියාව නැති කර ගැනීමම මිනිසා තුළ හට ගන්නා වූ සංවේදී භාව විනාශ වීමයි. දැන් ඔහු පටන් ගන්නවා මේ ස්වාභාවික සිද්ධිය වෙනුවට විකෘති ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒක හැම විටම පටන් ගන්නේ මම මුල් කොටගෙන. මම කියන්නේ මේ මම නෙවෙයි. මම කියන්නේ ඔබේ කය නෙවෙයි. මෙන්න මේ මමත්වෙන් ගැනීම මුල් කොටගෙන. මමත්වෙන් ගැනීම මුල් කරගත් ප්‍රශ්නයට විසඳුමක් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපේක්ෂා කිරීම හරි දෙයක්ද හොඳ දෙයක්ද?
එතෙක් කල්ම ඔබට මේක අද කියලා දීපුවම තේරුම් ගත්තා නම් ඉන්හාට ලබාගත් ජීවිතවලත් ඕක කියලා දෙන්න කෙනෙක් නැහැ මේ බුදු සමය අරුණාම. එහෙනම් අර මමත්වෙන් ගැනීමේ කලහ විවාද අදටත් ඉදිරියටත් ලෝකෙට දරා ගන්න සිද්ධ වෙනවානේ. ඔන්නෝමයි ලෝකේ දුක මත පිහිට ඇත කියලා කියන්නේ. මිනිසා විසින් තම තමන් දරන මතිවතාන්තර ඉදිරිපත් කරන්න ගිහින් ඒවා පිළිගන්නන්න ගිහින් ඒවා අතර ඇති වෙන අවුල් තමයි මේ තේරම. තථාගතයන් වහන්සේ මේ 62ක් මත තිබියදී මිනිසුන් බුමුතුරුන වල ඉඳා ගන්න බැරුව ප්‍රශ්න කල්පනා කොට්ට මත ජීවත් වෙද්දී උන්වහන්සේ සුවසේ නිදා ගන්න. අපිට එතෙන්ට යන්න කියලා නේද මේ කියලා තියෙන්නේ. ඔබ බුදුන් දකින්න කියලා තියෙන එතෙන්ට යන්න කියන එක දෙපයින් නෙමෙයි. උන්වහන්සේ ලෝකයේ දැකපු මඟ අනුගමනය කරා. තිස්සායක රූප නිබ්බාන ගණන් කර කර පාඩම් කර කර ඉන්නේ නැතුව එනත අභිධර්මයේ කියලා මේ තේරම දැනගෙන ඉස්කෝලේ යනවා වගේ ඉගෙන ගන්න කල්පනා කරන්නේ නැතුව මේ අපි කියන්නේ අභිධර්මයක් තමයි. ඔබ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියලා කතා කරනවා බාහිර ධර්මයක්. අපි උන් තුළ ක්‍රියාත්මක වෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයෙන් තොර ස්කන්ධ පංචකයක් කතා කරනවා. ඔබ දන්නේ නැති වුණාට ස්කන්ධ පංචකයට ආපදී මමත්වෙන් අරගෙන ඔබ මේ කලහ විවාදවල අවුල් පැටරිලා අවුල් හදා ගන්නවා. ඒක ස්කන්ධ පංචකය බව තේරුම් ගත්තන් පස්සේ ඒ පුද්ගලයාට අවුලෙන් නිදහස් වෙන්න පුළුවන්. පංචකයව තේරුම් ගන්න නැතුව බෑ. එතකොට අවුල් හදා ගන්න පුළුවන්. එතකොට අර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නොඋගත් ભેදයෙන් තොර ගැඹුරු දහමක් නෙමෙයි ස්කන්ධ පංචකයගේ ඉපදීම කියලා කියන්නේ. පවටත් පිනටත් ධානයටත් හොඳ එකටත් නරක එකටත් හරි එකටත් වැරදි එකටත් ඔක්කොටම ස්කන්ධ පංචකය ක්‍රියාත්මක වෙනවා. බැස ගැනීම කියන්නේ ආත්ම කොට ගැනීම. එතකොට ඔහුට ඒක පරම සත්‍යයක් වශයෙන් නිර්දයක් වශයෙන් පූජනීය දෙයක් වශයෙන් පේනවා. අතහැර ගන්න බෑ. අන්න එහෙමයි අපි අර තමන් දරන පටු චින්තනවල පවා වහල්ලු බවට පත් වෙන්නේ. මේවා තේරෙනකොට මෙන්න මෙහෙමයි හිතෙන්නේ. ලබාගත් ජීවිතයේ සැනසෙල්ලේ ජීවත් වෙන්න මංපෙත් බුදු සමය තුළ හෙලි කර තිබියදී මේ එක එක දෘෂ්ටි වාද පිටිපස්ස ගිහින් ජීවිතේ හිර කරගෙන වද විඳින්න මොන එකකට වද විඳිනවද කියලා තේරෙනවා. මන්දයත් උපාදී මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අනුපාදී මානෝ මුත්තෝ පාපිමතෝ කියන පද දෙක තේරෙනකොට අන්න අර දෘෂ්ටි මතිමතාන්තර මමත්වයෙන් ගැනීමට තමයි උපාදී මානෝ කියලා කියන්නේ. ඒව තවතුරත් බලවත් වෙමින් ජිද්දාප්‍යන්තරයේ සංග වෙනකොට හෙට ඊට වඩා බලවත් වෙනවා. එතකොට නැවත ඉපදීමේ දුක විඳින්න වෙනවා. මිනිසා විඳින්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැවත ඉපදීමේ දුක නේද? ඒවා ඉපදුනහම නේද දුක දැනෙන්නේ? දැන් නැහැ නේද? නිකන් බනහින් වෙලාවට ඕවා නැහැනේ. නමුත් එනවා නේද? ඇයි නැවත උපදින්න තැබුවේ? ඔබ තැබුව නිසා නෙවෙයිද ඔබට මේවා උපදින්නේ? අන්න තැනට ආවා. ඔබ ළමා කාලේ මේවා තබලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඔබ තබාගත් එක තමයි මේ අසංවේදී බවට හේතුව. දුකට හේතු රැස් කිරීම. දැන් ඔබ තියාගත් එකෙන් විඳවනවා. තථාගතයන් වහන්සේ වදාරනවා ඔතෙන්ද තියාගන්න නැත්නම් ඕක ඉවර කළා දාන්න. අන්න ඒකට තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ එළියට ඇවිදින් අවසන් වීමකුත් චිත්තාභ්‍යන්තරයේ නොතිබීමකුත් කියන එකම මොහොතක කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් බුදු සමයේ විදසුන් වැඩිම කියන වචනෙන් කියනවා. භාවනා කියන වචනේ මම පාවිච්චි කරේ නැත්නම් ලෝකේ ඕන දෙයකට භාවනා කියලා පාවිච්චි කරන නිසා. වඩනවා කියන අර්ථය, වැඩි දියුණු කිරීම කියන අර්ථය. නමුත් ඒ වැඩි ඒවා වඩන්න ගියාපුවාම කෙලෙස් යටපත් වෙන එක හෝ වෙන මොනවා හරි සංසුන් සුවයක් වැඩෙන එක සිද්ධ වෙනවා. නමුත් මේ විදසුන් වඩන්න ගියාපුවාම ඒකෙදී අර දුර්වලකම් ටික ඉවත් වී සංසුන්කමක් හම්බ වෙනවා. ඒක දුර්වලකම් ඉවත් වීමක් ඒකේ සිදු වෙන්නේ. ඒක තමන් නොසන්සුන් භාවයට පත් කළා වූ කාරණා ටික තමන්ගේ හිතෙන් බැහැරවීමට අදාළ ක්‍රමෝපායක් නේද මේ බුදු සමය පෙන්වලා තිබෙන්නේ.
එදිනදා ජීවිතේදීම මේ කාරණා ටික Tamanගෙන් බැහැරව යන්න වෙනවා. එතකොට අවුලට විසඳුම හම්බ වෙනවනේ. එතකොට ඒ මොහොතේ එන අදහස් සුදහස් සම්බන්ධයෙන් කතා බහ කරන්න පුළුවනි. හරි වැරදි පෙන්නන්නත් පුළුවනි. නමුත් පරදින්න යාමක්, දිනන්න යාමක්, අන් අය පහත් කරන්න යාමක් ඒ මොකුත් නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. නිසා මේ සූත්‍රයේ නමක් නැති වුණාට මේකේ පෙන්නනවා මේ මිනිස් සමාජය තමන් විසින් හදාගන්න අවුලක ජීවත් වෙලා ඉන්නවයි කියලා. ඒ මතේම යන්න යාම තුළ ජීවිත අවසානයේ දක්වා වුන්ට තවදුරටත් මේ අවුලින් අවුලටපත් වෙනවා ජටා ජටිතා පජා. තව ඉතින් වයසකට යනකොට දැනවත් වෙච්ච කාරණා බරපතල වෙච්ච තරමට ඊට පස්සේ මොලේ සෛල මැරෙනකොට ඒවත් මතක නැතුව යන අමුතු රෝගයකටත් හැදෙනවා උගතුන්ට විතරක්. මොකද නොදැනගත යුතු බොහෝ දේවල් දැනගත්තත් දැනගත යුතු දේවල් දැනගන්න නොලැබුණ බැවින්. එබැවින් සිතින් මේ ලෝකෙට ඇලීමක් ඇති කරගන්න නැතුව ජීවත් වෙන්න ගිහින් සිතින් ඇලීමක් නැතිව ජීවත් වෙන්න පුළුවන් විදිහක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දානවා. එතකොට එය ඇඳුමක් සම්බන්ධ කතාවක්ද? පොය දවසක් සම්බන්ධ කතාවක්ද? ඒ විශේෂ දවසක් සම්බන්ධ කතාවක්ද ඒක? නැහැනේ. සබදා සීල සම්පන්නෝ කියන්නේ ඒක නේද? හැමදාමත්ම Tamanට බණ තේරෙන්න ඉස්සලා හදාගත්තා වූ මෝඩකම් ටික හැංගිලා ඉන්නව අපට වද දෙන්න ඇවිදින්. අහුණ ගමන් අපට වද දෙනවා වදකයා. මේ Tamanගේ චිත්තාභ්‍යන්තරයේ එළියට ඇවිදින් අපට වද දෙන බව පෘථග්ජන සමාජය දන්නේ නැහැ. ඔබ නිකන් කේ මට පේන්නේ නැතුව කේන්තියාව නැත්නම් ඉන්නව මරනවා පෙනුන්නේ නැහැ මායාව කියලා වචනයක් කියයි. නමුත් ඒ පීඩා දුක් සියල්ල ඇති කලේ ඒ බලවේගයේ විසින් බවුන් තේරුම් ගන්නේ නැහැ. මේ බලවේගයේ මර්ධනය කොට බිඳුව දක්වා බස්සන්න පුළුවන් බව. ඒක බුදුසමයේ ප්‍රතිපත්ති පූජාව බව. ඒ බුදුසමයේ සඳහන් බුදුන් වෙත යාම බව. ඒ ආගමික ජීවිතයේ බව. මේ බාහිර චාරිත්‍රවල ලේබල් වලට බැහැගෙන ආගමික මුවාවෙන් කරන වැඩ කරන අය කවදානම් තේරුම් ගනීද? බලන්න කම්මක්ඛය දුක්ඛක්ඛය කියලා තියෙන පදේ තේරුම මොකද්ද කියලා? දුක් නැති වෙන්න නම් කර්මශය කරන්න ඕනලු. අර කර්ම කියන වචනෙන් පෙන්වන්නේ මේ සූත්‍රයට අනුව ගත් කල තමන් දරන මතයේ සත්‍ය වශයෙන් පිළි අරගෙන ඒ අන් අය මත පටවන්ට යාම, ව්‍යාප්ත කරන්නට යාම, බැසගෙන, ගිලගෙන එන ඒ ඔක්කොටම බුදුන් වහන්සේ නමක් තැබ දෘෂ්ටි කියලා. දෙසටක් පිටදිට. උන්වහන්සේ 63 වෙනි දෘෂ්ටියක් දේශනා කළේ නැහැ. උන් ඔක්කොටම නමක් තිබ්බ ඔබ මේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මකට ගැනීම ඉන්නේ. මගේ ආත්මකට. ඒ අය ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඔබ පුරුදු කරන්න මගේ ආත්මකට නොගන්ට හේවත් අල්ලා නොගැනීමෙන් මේ සියල්ල චිත්තාභ්‍යන්තරගත නොකර බාහිර කුණු කන්දල් ඇඟ ඇතුළට දාගන්න නැතුව ඒවා හිතියෙන් දරින්න. අනේ විදිහට චිත්ත අභ්‍යන්තරයේ ගොඩ ගැසුණා වූ මෝඩකම් ටිකක් ඔබට දුක් දෙන බව සහ මේ මෝඩකම් ටික හංගවා තබන්න බැරි බව සහ එළියට ආවම දකින්න පුළුවන් නම් ඕන්ට මින් ඉවත් වෙන්න යන බව. ඉවත් වෙන්න සිදු වෙන බව. ඒ තුළ මීට වඩා සැහැල්ලු, බර නැති, සුවසේ ජීවත් වෙන්න පුළුවන්, රෝග පීඩා අඩු. අර කියන්නා වූ වාද විවාද දෘෂ්ටි මේ ඔප්පු කරන්නට යාම තුළ ඇති වෙන ගැටුම් ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් බව. මෙහිදී තවත් ඔබ සිතන දෙයට වඩා එහා දෙයක් හමු වෙන බව. සිතුවිලි වලින් සිතන, සිතුවිලි ලෝභ දේශ මොහ එකතු කරන ඒක පරම සත්‍ය වශයෙන් හිතන ලෝකයේ අයට ලෝභ දේශ මොහ වලින් අයින් වුණාම ඒ සිතුවිලි සිත කියන අර්ථයට එහා ගිය පරම සිතක්. මේ ලෝකෙත් සමග ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්.
ඒවා දිහා බලලා ඒවට අවශ්‍ය උත්තරක් දීලා ඕනනම් හරි වැරදි වශයෙන් නමුත් ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් වෙනස් තලයක් ඔබ තුල තිබෙන බව සහ ඔබේ මෝඩකම් ඉවත් කරගත්තාම ඒ ඉස්මතු වෙන බව අපට දැනගන්න ලැබෙවි. මේක සමහර පොත්වල සඳහන් කරන්නේ ඔබේ නිදානය ඉවර කරගන්න කියලා. සමහර පොත්වල සඳහන් කරන්නේ මෙතෙන් මේ කමුවේ බුදුන් වෙත යාම කියලා. සමහර විග්‍රහ කරන්නේ මේක අර එකතු වෙමින් අවුල හදා ගන්නා වූ ප්‍රමාද විහරණයට තිත තබා අප්‍රමාද විහරණය මගින් ලං වෙන්න ඕන දෙයක් කියලා. එබැවින් අදාළ ජීවිතය තුළ වගකීම් තියෙනවා, යුතුකම් තියෙනවා, කර්තව්‍ය කරන්නට නම් තියෙනවා. තම තමන්ට පැවරිය ඇති. එකක්වත් යහපත් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන්න ඕ බැහැර කරන්නට උගන්වන්නේ නැහැ. නමුත් දැක්ම මෙන්න මේ නිසා ඔබට අතේ සතේ නැති යාචකයාගේ පටන් කෝටිපතියා දක්වාත් අයන් අයන දන්නේ නැති නුගතාගේ පටන් උගත් දක්වාත් මේ වෙනස්කම් පුළුල් කරගත්තට මේක තුල හට ගන්නා මේ අවුලෙන් නිදහස් වුණ තැනක් නැහැ. අන්න එහෙමයි බුදු සමයේ මිනිසාගේ ජීවිතය දුක විසින් ආක්‍රමණය කරන බව පෙන්වන්නේ. අදාළ කරුණු තේරුම් ගනිමින් ධර්ම ශ්‍රවණය කිරීම තුළ දුක පවතින්නේ ලෝකේ නොනෝ තමන් හදාගත්ත මතිමතාන්තර බව. මේවා මමත්වෙන් අරගෙනයි අනිත් සෑසම ගැටෙන්න යන්නේ, ජයග්‍රහණය කරන්න යන්නේ, පරාජය කරන්න යන්නේ කියලා තේරුම් ගන්න ලබ. මේක නැති දවසට ගැටීමක් නැති බව. ජයත් ලබාවි, පරාජයත් ලබාවි. පරාජය දුකකුත් නැහැ, ජය 아무තු උද්දාමයකුත් නැහැ බාහිර වශයෙන්. අන්න එහෙම ලබාගත් ජීවිතය තුළ මීට වඩා එහාට චින්තනය මෙහෙවා මේ සූත්‍ර දේශනාවේදී භාවිතා නොකළ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය. එහෙම නැත්නම් උපාදානයේ නොකොට උපාදානයන්ට එකතු නොවි අවසන් කිරීම නැති මේ ක්‍රියාමාර්ගයේ ජීවිතයේ අභ්‍යාසයේ බවට පත් කරගන්නට. ඒක අභ්‍යාසයක් නැවත නැවත කරන්න ඕන දෙයක්. ඒ තුළින් මේ ඇතුළත සංසුන් වෙන බව තේරුම් ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීම සඳහා තලවතුගොඩ වික්‍රමසිංහපුරේ අංක 39 යන ලිපිනෙහි පදිංචි වයි අමරකෝන් මහත්මිය සහ දරුවන් විසින් සදැහැති දායකත්වය ලබා දී තිබේ. ඊට වසර 12කට පෙර එනම් 2010 ජනවාරි මාස 28 වෙනිදා දායකත්වයේ දරුවා අතරින් වූ මහජන බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරීන් වශයෙන් සේවයේ නියුතුව සිටි විශ්‍රාමලත් MP අමරකෝන් මහතාගේ 12 වන ගුණාස්මරණ පින්කම ලෙස මෙම උතුම් ධර්ම දානය සිදු කර ලබන අතර පින් ලබාගත හැකි ස්ථානයක සිටි නම් මෙයින් ජනිත වන්නා වූ පින් කුසල ශක්තියින් අනුමෝදන් වී භවගාමී ජීවිත සුවපත් වේවා වහවහ නිර්වාණ මාර්ගය පූර්ණ කර ගැනීමට අවශ්‍ය මිනිසත් බව ලබන්න හේතු වේවා. එසේම දෙපාර්ශ්වයේ පරලෝසපත් දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් පින් අනුමෝදන් වී හැකි තැන්වල විසේනම් පින් අනුමෝදන් කරන ආත්ම සුගති භාවිත්වය ලබාගෙන මතු භවයකදී මිනිසත් බව ලබා නිවන් මඟ හෙළි කර ගනිත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝාස ප්‍රාර්ථනා කර අතර මේ අත්භවයේදී උතුම් ධර්ම අවබෝධය ලැබ භවගමන නිමා කිරීම පිණිස හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ධර්ම අවබෝධය ලැබීමට සසර දුක් කෙලවර වේවා. කොරෝනා රෝගෙන් අසරණ වී සිටින රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා. මේ භයානක රෝගය ලංකාවෙන් සමුළු ලෝකෙන් ඉක්මනින් තුරන් වේවායි කියලා බොහොම යහපත් සුබවාදී ප්‍රාර්ථනා ටිකක් කරලා තියෙනවා. අදාළ ක්‍රියාමාර්ග ගත්තොත් තුරන් වෙනවා. නැතුව මේක ප්‍රාර්ථනා කරලා අවිවබ්බාවක් නැතුව හැතිරෙන්න ගියොත් එහෙම වෙන්නේ නැහැ. එදවින් ඔබ පැතු යහපත් පැතුම් සඵල වේවා. අවශ්‍ය ඥාතින්ට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙකුට මතු භවයකදී සදහම් හමු වේවා. ඔබටත් මේ කලහ විවාද තියෙන්නේ මේ ගැලුම් ගැටුම් තියෙන්නේ බාහිර ලෝකෙ නෙමෙයි. ඔබේ මමත්වය තුළ කියන එක තේරුම් අරගෙන ඒක අයින් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං